අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවෙන් මේ පිංතුන්ට ඉතාමත් වටිනා කාරණාවක් ඉගෙන ගන්න ලැබෙනවා. ඒ තමයි මේ හිත තුළ තියෙන දුෂ්ටකම ගැන. සමහර මිනිස්සු ඉන්නවා හරි දුෂ්ටයි. තරහ යනවා. පොඩ්ඩෙන් තරහ යනවා. බඩු මුට්ටු පොලේ ගහනවා. ආවේගයටපත් වෙනවා. යක්කු වගේ වෙනවා. ඒ වගේම කියන දේ අහන්නේ. ඉතින් මේ විදිහට ඉතින් අනිත් අය කියනවා හරි දුෂ්ටයි. ඊළඟට ඉක්මන් කෝපේ එනවා. කෝපේ හිතේ රඳිනවා. මෙන්න මේ වාගේ කාරණා මිනිසෙක්ගේ හිතේ කෙලෙස් විදිහට වැඩ කරනකොට ඒ කෙනාට මේ ධර්මයේ තුලින් විසඳුමක් නැද්ද කියන එක තමයි අද අපි කතා කරන්නේ. ඉතින් මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රද්ධා රූප වාහිනියෙන් ලක්විරු ගුවන් විදුලියෙන් විකාශනය කිරීම පිණිස දායකත්වයේ දරනවා. ඕස්ට්‍රේලියාවේ පදිංචි ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පින්වත් සකුන්තලා නයනකාන්ති මහත්මිය විසින් ජන්මදිනය මුල් කරගෙන තමයි එතුමිය මේ ධර්ම දානය සිද්ධ කරන්නේ. නිදුක් නිරෝගී සුවපත් භාවයත් ධර්මාවබෝධය පිණිසත් මේ පින් හේතු වේවා කියන අදහසින්. ඉතින් ඒ නිසා මේ පින්වතුන් සන්තෝෂයටපත් වෙන්න ඕන. අද දවසේ මේ උතුම් පින්කම මේ විදිහට සිද්ධ කරගන්න ලැබීම ගැන. බොහෝ දිනාට හිතසුව පිණිස පවතින දහම් කරුණු ටිකක් අද කතා කරන්නේ. ඉතින් ලෝකේ කොතනක හරි ඉඳලා මේ ධර්මයෙන් යම් කෙනෙක් පිහිට සලසා ගන්නවා නම් ධර්ම දානය දෙන අයටත් ඒක බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. පින්වතුනි මේ මිනිසෙක්ගේ හිතේ ඇතිවෙන දුෂ්ටකම කියන එක මේක ක්‍රෝධය මුල් කරගෙන මොලාව මුල් කරගෙන ඇතිවෙන කෙලෙසයක්. එතකොට දුෂ්ට කෙනා හරි නපුරුයි. ඉක්මනට කේන්ති ගන්නවා. බඩු මුට්ටු පොලේ ගහනවා. ඊළඟට කෙලෙහි ගුණ අමතක වෙනවා. මේ වාගේ ඊට අනුබද්ධව ගොඩාක් කෙලෙස් හටගන්නවා. දැන් සාන්තයි දාන්තයි වගේ මිනිස්සු හිටියට අවස්ථාව අනුව දුෂ්ට වෙනවා. සමහර දුෂ්ට අය පස්සේ කාලෙක ධර්මය අහලා හොඳ අය බවට පත් වෙනවා. ඒ අයටම තමන්ගේ ජීවිතය ආපස්සට බලනකොට පුදුම හිතෙනවා අනේ මං ඉස්සර හිටියේ කොහොමද දැන් ඉන්නේ කොහොමද කියලා. සමහර අයට මේ දුෂ්ටකම හදාගන්න උවමනාව තියෙනවා. නමුත් එයාලගේ හිතේ වේගයට හදාගන්න බෑ. සමහර ළමයි ඉන්නවා දුෂ්ටව. දෙමව්පියන්ට උවමනාව තියෙනවා හදාගන්න ඕන කියලා හදාගන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා ළමයිට බය වෙලා අම්මලා තාත්තලා වාසය කරනවා. සමහර ගුරුවරුත් ඉන්නවා දුෂ්ටයි. සමහර ගුරුවරුන්ට උගන්වන්න ලැබෙන ළමයිනුත් දුෂ්ටයි. සමහර ආයතනවල ප්‍රධානීන් දුෂ්ටයි. ඒ ආයතනයේ වැඩ කරන අය දුෂ්ටයි. මේ වාගේ මහා පාරේ ඉඳලා රජමෙදුර දක්වාම මේ ඇත්තෝ විසිරී පැතිරී සිටිනවා. ඉතින් ඒ නිසා ඉස්සර විච්ච දෙයක් මුල් කරගෙන මේ ධම් සාකච්ඡාව අපි සිද්ධ කරමු. පින්වත්නි අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩ සිටිද්දී විශාලා මහනුවර ලිච්ඡවීන්ගේ රාජධානිය 7707ක් රජවරු හිටියා විශාලා මහනුවර. තුන් පාරක් රාජධානිය විශාල වෙච්ච නිසා තමයි විශාලා මහනුවර කියලා කියන්නේ. ඊටු මේ විශාලා මහනුවර බුදුරජාණන් වහන්සේට බොහෝ දෙනා පැහැදිලා හිටියේ. මොකද මේ විශාලා මහනුවර මහා විනාශයක්, තුම්බිය නම් වූ මහා විනාශයකින් මේ මිනිසු බේරගත්තේ බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ විශාලා මහනුවර එක්තරා ලිච්ඡවි කුල ගෙදරක එක පුතෙක් හිටියා හරිම දුෂ්ටයි. නපුරුයි. තරහ යනවා. හැම වෙලාවෙම ක්‍රෝධේ හිතේ තියෙනවා. පොඩ්ඩ කියපු ගමන් බඩු මුට්ටු පොලේ ගහනවා. සෙල්ලම් කරන්න ගියොත් ළමයි දෙතුන් දෙනෙකුට ගහනවා. ඊට පස්සේ ওই විදිහට මෙයාත් අතපය සූරගෙන තමයි ගෙදර එන්නේ.
ඊළඟ මෙයාට වචනයක් අවවාද කරන්න බෑ. මෙයා අත උස්සනවා දෙමව්පියන්. ඉතින් දෙමව්පියෝ හරි කනගාටුවෙන් හිටියා තමන්ගේ අකීකරු දරුවා ගැන. ඉතින් මේ දෙමව්පියෝ දෙන්න කල්පනා කළා මේ දරුවාව দমনය කරන්න නම් අපිට නම් බෑ. හැබැයි අනුත්තර පුරුෂ ධම්ම සාරති වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙයාව দমনය කරයි. අඟුලිමාලයනුත් দমনය කළා නම් ධනපාල හස්තියාවත් দমনය කළා නම් දෙවියන් බඹුන් দমনය කළා නම් අනේ මගේ කොළු පැටියව দমনය කරන්න මගේ බුදුරජාණන් වහන්සේට පුළුවන් කියලා බුදු ගුණ හිත හිතා කඳුළු සලමින් මේ දරුවව කොහොම හරි ගෙන්නගෙන ගියා වෙහෙරට. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියා හිටියා ස්වාමීනි මේ දරුවා අකීකරුයි නපුරුයි. මිනිස්සු හරියට මේ දරුවාට දුෂ්ටයි කියලා චෝදනා කරනවා. ස්වාමීනි මාගේ දරුවා කීකරු වෙනවා නම් සුවච වෙනවා නම් යහපත් වෙනවා නම් අනේ කොයි තරම් දෙයක්ද කියලා. බුදුරජාණන් වහන්සේ මහා කරුණා නෙතින් කරුණාවෙන් තෙත් වූ නිල්වන් නෙත් සඟල පුත්‍ර කුමාරයා දෙසට යොමු කළා. පුත්‍රය සැබෑවක්ද මේ කියන්නේ? ඒ දරුවා බිම් බලාගත්තා. පුතේ නපුරු වුණාට පස්සේ ඒ නපුරු කෙනා වදපු අම්මටත් එපා වෙනවා. ජාතක කරපු තාත්තටත් එපා වෙනවා. සහෝදර සහෝදරියෝ පවා ඔහු ගැන බයෙන් වාසය කරනවා. තමන් ගැන කෙනෙක් බයෙන් ඉන්නවා කියන එක යහපත් දෙයක් නෙවෙයි. ඉතින් පුත්‍රය මේ විදිහට සමාජයටත් එපා කරපු දෙයක් කෙනෙක් බවට පත් වෙනවා නපුරු දුෂ්ට කෙනා. ඊළඟට දුෂ්ට කෙනාට නපුරු කෙනාට නිතර තරහ ගන්න කෙනාට පුතේ සුවසේ නිින්ද යන්නේ. ඒ වගේම එයාගේ මෝන විරූප වෙනවා. ලස්සන නැහැ. ශ්‍රියාවන්ත නැහැ. අනිත් අයට ඔහු කරා පැමිණෙන්න පුළුවන් අර මේ මනස්කාන්ත රූපයක් ඇති වෙන්නේ. ඊළඟට ඔහු ගැන අනිත් අය බයෙන් ඉන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි පුතේ මේ ක්‍රෝධය නපුරුකම මුල් කරගෙන ඒ කෙනා කය බිඳලා මරණය මැත්තේ දුගති ලෝකවල උපදිනවා. සතර අපායේ උපදිනවා. ඊළඟ නපුරු යක්ෂ යෝනි වල අසුර ලෝකවල උපදිනවා. ඒ නිසා අපරාධ දුර්ලභව ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ ඒ වගේ දුෂ්ට කරගන්න හොඳ නැහැ. ඊළඟට මෛත්‍රිය හිතේ නිතර පුරුදු කරන්න ලැබුණොත් ඒක ලොකු දෙයක්. අනිත් අය ගැන මෙසිත. දැන් මේ විදිහට භාග්‍යතුන් වහන්සේ නපුරුකමේ ආදීනවත් ඊළඟට මෙසිතේ ආදීනවත් මනාව දේශනා කරමින් ඒ දරුවට කියලා දුන්නා මෛත්‍රිය වඩන හැටි. මේ පුතා සෑම කෙනාගෙනම මෙසිත වඩන්න කියලා භාග්‍යතුන් වහන්සේ දරුවට මෙසිතේ ආනිසංස කියලා ඒ මෙසිතේ දරුවා පිහිටෙව්වා. ඒ දරුවා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ වන්දනා කරලා පිටත් වුණා. දල කඩපු සර්පෙක් වගේ හීලා වුණා. කැලෙන්ගෙන ආපු වල්ලාලියෙක් හොඳට හීලා කළාට පස්සේ ඇත් ගොව්වට හීලා වුණා වගේ ඒ දරුවා හීලා වුණා. දෙමව්පියන්ම පුදුමයි. ඥාතීන්ටත් පුදුමයි. කොහොමද මේවා দমনය කළේ කියලා. එක දවසයි බුදුරජාණන් වහන්සේ ළඟට ගෙන්නගෙන ගියේ. ඒ නිසා තමයි ඔය අකීකරු ළමයි හිටියොත් අකීකරු දඩබ්බර නිතර තරහ යන ක්‍රෝධයෙන් ඉන්න වෛරයෙන් ඉන්න අය අපි කියන්නේ රුවන්වැලි මහසෑයට ගිහිල්ලා බාර කරන්න. ස්වාමිනේ භාග්‍යතුන් වහන්සේ මේ දුර්වලතාවය හදාගෙන මෙයා යහපත් වීම පිණිස භාග්‍යතුන් වහන්සේට බාරයි කියලා වන්දනා කළා නල්ල තියලා තමන්ම හිතෙන් බාර වෙන්න ඕන. ඒතර තරහා වෛරේ ක්‍රෝධේ නිතර හිතට එනකොට අනේ මං රුවන්වැලි සෑයට බාර වෙලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේට බාර වෙලා තියෙන්නේ. මම බුදුරජාණන් වහන්සේගේ දරුවෙක්. මේවා හිත හිතාර ක්‍රෝධේ පාලනය කරගන්නවා. මොකද බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවක සංඝ රත්නයට වදාලා පින්වත් මහන්නේ මේ ද්වේෂය හරිය අනතුරුයි.
ඒ නිසා යම්කිසි කෙනෙක් කීයතකින් තමාව කැපුවත් ඒ වෙලාවෙවත් තරහක් ගන්න එපා කිව්වා. කීයතකින් කපද්දිමුත් ද්වේෂය ඇති කර ගන්නවා නම් ඔහු බුද්ධානුශාසනාව සිහි කරන කෙනෙක් නෙවෙයි කියලා වදාලා. එතනින් මෙහා ගැන කවර කතාවද? ඉතින් අර තමන් බුදුරජාන් වහන්සේ සරණ ගිය බව, තුනුරුවන්ට තමන්ගේ ජීවිතේ බාර කළ බව නිතර සිහි කර කර ඉන්නකොට අනුත්තර පුරුෂ ධම්ම සාරථි බුදුරජාන් වහන්සේගේ බුද්ධානුභාවයෙන් ඔහු දමනය වෙලා යනවා. ඉතින් අර දැන් මේ සිද්ධි සත්‍යක්‍රියා කරන්න පුළුවන්. බුදුරජාණන් ක්‍රෝධයේ තියෙන දුෂ්ටකම් තියෙන අය මගේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දමනය වූ බව සත්‍යයි. අනේ භාග්‍යතුන් වහන්සේ මමද දමනය වේවා. කියලා ඔහු හිතට යන් සංයමයක් ගන්න ඕන. මොකද මේ මිනිස්සේ හැමදාම අකුසලෙන් සිටිය යුතු නැහැ. ජීවිතේ කොතනක හරි තමන්ගේ වැරද්ද හදා ගන්න ඕන. ජීවිතේ කොතනක හරි තමන්ගේ වැරදි පාරය වෙනස් කරගන්නවද? එයාට නිවන වරදින්නේ නැහැ. එයාට සුගතිය වරදින්නේ නැහැ. එයාට යහපත් මිනිස්සු අතරට යන්න පුළුවන්. ඊට පස්සේ දැන් අර සංඝයා අතරටත් මේ කතාව ගියා. මේ සංඝයා අතරක් කතා වුණා. අම්මේ හරි පුදුමයි නේව. තථාගත බුදුරජාණන් වහන්සේ අර දුෂ්ට කුමාරයාව দমনය කළා නේව කියලා. භාග්‍යතුන් වහන්සේ ওই කතාව ශ්‍රවණය වෙලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මේ අශ්වයෝ দমনය කරන ඇත්තු দমনය කරන අය ඉස්සරහට හෝ පස්සට හෝ මේ ඇතා ඉස්සරහට යන ගමන් පස්සට යන ගමන් ඔය එක දිශාවකට ගමන් කරද්දී තමයි দমনය කරන්නේ. ඒ වුණාට පින්වත් මහණෙනි අට දිශාවටම දුවන පුරුෂයෝ දමනය කරන්න තථාගතයන් වහන්සේට පුළුවන්. ඕනම විදිහකට ඉන්න කෙනෙක් දමනය කරන්න පුළුවන්. ඇයි පින්වත්නි මේ බුද්ධ ශාසනය අරහත්ත්වයට පත් වූ මඟපල් ලැබූ මේ උත්තමයන් වහන්සේලා කොයි දිශාවල් වලට දුවපු අයද මේක තැනකට ආවේ? කොයි දුර්වලතා තිබ්බ අයද එක ධර්මයක් අවබෝධ කරන විදිහට දමනය වුණේ? ඉතින් බුදුරජාණන් වහන්සේ මොහොතේ වදාලා පින්වත් මහණෙනි ඔය කුමාරයා සංසාරෙත් මම দমনය කරලා තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහන ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ කුමක්ද සිද්ධිය? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒකපන්න ජාතකේ වදාලා. ඒක හරි ලස්සන විස්තරයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ කාලේ තාපසීන් වහන්සේ නම. මේ තාපසීන් වහන්සේ 이르දි සම්පන්නයි. වැස්ස කාලේට හිම වැටෙන කාලේට සීතල කාලේට ඔය තාපසීන් වහන්සේලා හිමාලයෙන් පහළට බහිනවා. බහැලා ඒ කාලේ තමයි වස්වසනවා කියන්නේ වැස්ස කාලේට එක තැනකට වෙලා ඉන්න රජවරුන්ගේ උද්‍යානවල එහෙම නැත්නම් ඔය රාජ්‍යයක් කිට්ටුවක තියෙන වනාන්තරවල ওই තාපසීන් වහන්සේලා නවතිනවා. මේ තාපසීන් වහන්සේත් රාජ්‍ය උද්‍යානයේ නැවතුණා. නැවතිලා පිණ්ඩපාතේ යන්න පහවදා උදේ යනකොට රටේ මහරජුරෝ දැක්කා මේ කවුළුවෙන් මේ ජනේලෙන් දැක්කා ඈත සංසුන් ඉරියව්වෙන් වඩින තාපසීන් වහන්සේ. දැකලා පණිවිඩයක් කියවුවා එන්න කියපන්. තාපසීන් වහන්සේ කිව්වා අනේ රජුරෝ මාව අඳුරන්නේ නැහැ වැරදීමක් වෙන්න ඇති. රජුරෝ කිව්වා නෑ වැරදීමක් නෙවෙයි ওই තාපසීන් වහන්සේ දැකලාමයි රජුරෝ ආරාධනා කළේ කියලා ආරාධනා කළා ඔන්න වඩම්මා ගත්තා. ස්වාමිනී කොහෙද යන්නේ පිණ්ඩපාතේ? ඔබ වහන්සේ වැඩ ඉන්නේ මම හිමාලේ. මේ වස්සාවස් කාලේට තමයි මම මේ රාජධානියට පැමිණේ. ඉතින් ඔබ වහන්සේ කුමක්ද බලාපොරොත්තු වෙන්නේ? මම මේ පිණ්ඩපාතේ වඩින ගමන් වස් කාලේ ඉන්න තැනක් හොයාගන්නවා කිව්වා. අනේ ස්වාමීනි අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ. රාජ උද්‍යානයේ වැඩ ඉන්න. මම හැමදාම දන් දෙන්නම් මටත් බොහෝ කාලයක් සාන්ත සංයමයෙන් යුතු මේ උත්තමේකට දන් බෙදන්න අවස්ථාවක් ලැබිලා නැහැ. තාපසීන් වහන්සේ නිහඬ වුණා. දැන් ඔන්න උද්‍යානයේ වැඩ ඉන්නවා රජුරෝ හරි ආදරෙන් සෙනෙහස් තාපසීන් වහන්සේට උපස්ථාන කරනවා. මේ රජුරවන්ට ඉන්නවා දඩබ්බර, හිතුවක්කාර, නපුරු, කටෝර,
කරකස දුෂ්ට කුමාරී. පොඩ්ඩ බැරි වෙච්ච ගමන් බඩු මුට්ටු පොළවේ ගහනවා. හරියට තරහා යනවා. හයියෙන් කෑ ගහනවා. අනිත් ළමයිට ගහනවා. ඊට පස්සේ රාජ්‍ය සභාවෙදිත් රාජ්‍ය සභාවේ කෑ ගහගෙන දුවගෙන එනවා. රාජ්‍ය සභාව මේ විශේෂ කාරණා සාකච්ඡා කරන මොහොතේ කඩාපනිනවා. ඊට පස්සේ එතන යන්න කිව්වොත් යන්නේ නැහැ. මේ වගේ රජ්ජුරුව හරිය අපහසුතාවයට පත් වෙලා හිටියේ මේ ළමයා නිසා. රජ්ජුරුවන්ට හිතුණා අපි තාපසින් වහන්සේ මෙයාව দমনය කරයි. කියලා රජ්ජුරුව අර පුත් කුමාරයා උද්‍යානයට ගෙන්නගෙන ගිහිල්ලා තාපසින් වහන්සේට කිව්වා තාපසින් වහන්සේ මේ ළමයා හරියක් කීකරුයි. කරකසයි. අනිත් අය හරියට මෙයාව දුෂ්ටයි කියලායි කියන්නේ. මෙයාව দমনය කළා දෙන්න කියලා ළමයා උද්‍යානයේ නතර කළා රජ්ජුරුව ගියා. තාපසින් වහන්සේ අර ළමයාව ගෙන්නගෙන උද්‍යානයේ ඇවිද්දා යම් පුතේ කියලා මේ පොඩි ළමයි. රාජකුමාරයා. ඊට පස්සේ යන ගමන් තාපසින් වහන්සේ දැක්කා චූටි අඟල් 4ක් විතර චූටි පෙති දෙකක් තියෙන කොහොඹ පැලයක්. දැකලා අර ළමයාට කිව්ව පුතේ අහන්න අර මේ පැලේ ඔය තියෙන කොළ දෙක පොඩ්ඩක් කාලා මොන රහයිද කියලා කියන්න කියලා. ඊට පස්සේ අර ළමයා කොළ දෙකක් අරන් හපලා හපපු ගමන් තිත්තයි. තිත්ත උන ගමන් චික් නොදකින් කියලා කෑ ගහලා තාපසින් වහන්සේ කෑ ගැහුවා. මොකද මට මේවා කන්න කිව්වේ කියලා. ඊට පස්සේ මොකද කළේ මේක තිබ්බොත් එහෙම ලොකු වුණොත් එහෙම මේ උද්‍යානයේට අපි ඇවිල්ලත් වැඩක් නැහැ කියලා අර මේ චූටි පැලේ කකුලෙන් පොඩි කරලා පයින් ගැහුවා. මේ අඟල් 4ක චූටි පැලේ. තාපසින් වහන්සේ ඇහුවා රාජකුමාරේ මොකද ඔය පැලේ නැති කළේ? ඇයි මේ පැලේ පොඩි කළේ? කියනවා තාපසින් වහන්සේ මේක හරි තිත්තයි. මේ වගේ තිත්ත ගහක් ලොකු වුණාට පස්සේ ඒක අපේ උද්‍යානයේට හොඳ නැහැ. මේක හලහල විස වගේ මහල් තිත්තක් තියෙන කිව්වා. ඊට පස්සේ තාපසින් වහන්සේ රාජකුමාරයා ආන්න ඔය වගේ යම් කිසි කෙනෙක් නපුරු වුණොත් රෞද්‍ර වුණොත් නිතර තරහ ගත්තොත් දුෂ්ට වුණොත් කෙලෙ ගුණ දන්නේ නැති කෙනෙක් වුණොත් එහෙම එයාගේ ජීවිතේ තිත්තයි. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් රාජකුමාරේ ඔබ මේ ගහ ලොකු වුණාට පස්සේ බොහෝ දෙනෙකුට තිත්ත කොළ ලැබෙයි කියලා හිතලා පුංචි කාලෙම පොඩි කළානේ. ඇයි පොඩි කාලෙම තිත්ත නිසා? ආන්නේ වගේ රාජකුමාරය ඔබ පුංචි කාලෙම නපුරු වුණොත්, කරකස වුණොත්, මිනිසුන්ට බය තැති ගැනීම පැද්දුවොත් මිනිසු හිතයි පුංචි කාලෙම මෙච්චර නපුරු වුණා. ලොකු වුණාම කොහොම වෙයිද? කියලා මේ මිනිස්සුම සැලසුම් කරයි කිව්වා ඔබව රටින් පිටුවහල් කරන්න. ඔබ ජනයාට අප්‍රිය චරිතයක් වෙයි කිව්වා. ඔබට ලැබෙන රජකම පවා අවිනිශ්චිතයි කිව්වා. මේක කියනකොට මේ ළමයා හොඳට අහගෙන හිටියා මේක. අහගෙන ඉඳලා ඒ කුමාරයාට මේ দমনය වුණා. ඊට පස්සේ තාපසින් වහන්සේ මෛත්‍රිය ගැන කියලා දුන්නා. රාජකුමාරේ මේ සිත වඩන්න. මේ සිත හිතේ දියුණු කරන්න. මේ සිත දියුණු කරපුවම හිතේ නපුරුකම්, දුෂ්ටකම් දුරු වෙලා යනවා. හැම කෙනාගෙනම කරුණා මෛත්‍රිය උපදිනවා. ඒතකොට ඔබට ඔබ ගැන අනිත් අයට ප්‍රියමනාප බව උපදිනවා. මෙහෙම කියලා දුන්නාට පස්සේ ඒ කුමාරයා দমনය වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ එදා රජ්ජුරුව තමයි ආනන්දයන්. ඔය කුමාරයා තමයි එදත් අර නපුරු වෙලා හිටියේ. එදා තාපසින් වහන්සේට দমনය වුණා. අද බුදු කෙනෙකුට দমনය වුණා. අද කීකරු. අනෝකයි පින්වතුනි කියන්නේ සත්පුරුෂයන්ට අද කාලේ দমনය වුණොත් බුදුරජාන් වහන්සේගේ කාලෙත් দমনය වෙනවා. දැන් ධර්මයට ඔබ නැඹුරු වුණොත් බුද්ධ කාලයකත් ධර්මයට නැඹුරු වෙනවාමයි. ධර්මයේ අහද්දී දැනුත් ඔබගේ ජීවිතේ හරි වැරද්දකට යනවා නම් හරි මාර්ගයකට ගත්තොත් සත්පුරුෂයන් ඉදිරියේ තථාගතයන් වහන්සේ නමකගේ ශාසනයේ අනිවාර්යෙන් ඔබ හරි පැත්තට එනවාමයි. ඔබ මොනවා කර හිටියත් ඒ යුගවල. ඒ නිසා අනාගතේ අපි සසර දුකින් එතර වෙනවද කියන එක තීරණය වෙන්නේ
දැන් අපි කටයුතු කරන විදිහත් එක්ක. ඉතින් ওই කාරණාව ඔය තමයි වර්තමාන කතාවත් අතීත කතාවත්. එතකොට ওই දෙකේම දුෂ්ටකමට විසඳුම විදිහට අවසානයේ ලැබුණ කාරණාව තමයි මේ සිත. එකක් තමයි දුෂ්ටකමේ ආදීනව දැනගෙන ඉන්න ඕන. නපුරු කෙනෙක් මැරුණොත් එහෙම පින් තියෙන කෙනෙක් වුණත් නපුරුයි නම් එයා මැරුණාට පස්සේ උපදින්නේ යක්ෂ ලෝකවල. යක්කු අතර උපදින්නේ. ඊළඟට පින් තියෙන කෙනෙක් වුණත් මේ තරහා නපුරු ගතිය දුරු කළේ නැත්තම් ඒක යාට අවසාන මොහොතේ බොහෝ භයානක විදියට එන්න පුළුවන්. මොකද සමහර ලෙඩ ඇඳට ගිහින් දානවා. ඊළඟට Tamanට වතුර ටිකක් ඕන වතුර ටිකක් දෙන්න කෙනෙක් නැහැ. ඒ වෙලාවට ක්‍රෝධයක් වෛරයක් ආවොත් දැන් පසුගිය කාලේ අපිට අහන්න ලැබුණ සමහර ওই කොරෝනා රෝගීන් රෝහල් ගත වීමත් එක්ක යාලා රෝහලෙන් ඒ පහසුකම් බලාපොරොත්තු වෙනවා. මොකද සමහර අය ගෙවන වාට්ටු වලට යනවා. මුදල් ගෙවලා නවතිනවා. ඊට පස්සේ ওই වගේ යම් සිද්ධි. ඒකට යාට Tamanට සුදුසු පහසුකම් ලැබුණ නැත්නම් එයාර ගෙවපු මුදල් ගැන හිතලා ඇයි මෙහෙම කරන්නේ මේ මිනිස්සු කියලා. ඒ අසාධාරණකම් ගැන හිතේ පටිගියක් ද්වේෂයක් ඇති කරගෙන සමහරට ඒක මුල් කරගෙන මැරුණොත් එහෙම කොරෝනා කතාව පස්සෙක තැබේවා. මරණයන් මැත්තේ දුගතියක යන්න සිද්ධ වෙනවා. බලන්න මේ තියෙන භයානකකම. බුදුරජාන් වහන්සේ වදාලා ක්‍රෝධයේ තියෙන කෙනා තමන්ගේ සතුරන්ගේ නිନ୍ଦ කැමැත්ත නැහැ. නිନ୍ଦ කැමති වෙන්නේ ලස්සන කැමති වෙන්නේ යසස දියුණුව කැමති වෙන්නේ. අපි අනිත් අයගේ දේවල් කැමති නොවි පෙරලා තමන්ට ලැබෙනවා. තමන්ට හොඳ නින්දක් නැහැ. තමන් ප්‍රියමනාප නැහැ අනිත් අයට. එයාව හැම තැනින්ම එයාත් එක්ක කවුරුත් මොහු වෙන්න කැමති නැහැ. දැන් බලන්න නිතර තරහ යනවා නම් මේ තරහ යන කෙනා අනිත් අයට කොහොමදත් අප්‍රියයිනේ. කොච්චර ලස්සන කාන්තාවක් වුණත් යක්ෂණී වාගේ නම් බැඳපු මිනිසයාට එයාව අප්‍රියයි. දරුවන්ට අප්‍රියයි. ස්වාමියා කොච්චර ලස්සන වුණත්, හැඩකාර වුණත්, ධනවත් වුණත් එයා නපුරු කෙනෙක් නම්, දුෂ්ට කෙනෙක් නම්, හරියට තරහ ගන්න කෙනෙක් නම් අනිත් අයට එයා අප්‍රියයි. ඒතර එයාලගේ පෞල් ජීවිත ගත කරන්න ඕන නිසා මිනිස්සු එකට හිටියට ප්‍රියමනාප නැහැ. සතුට නැහැ. ඒ ගෙවල් වල සතුට කියන එක වේලිලා තියෙන්නේ. ඒ අයගේ ගෙවල් වල ජීවිතේ හරියට ප්ලාස්ටික් මලක් වගේ. ඩුප්ලිකේට් මලක් වගේ. ලස්සනට තියෙනා වගේ පේනවා. නමුත් ඇත්තේ ඒව නෙවෙයි. සැබෑ මලක විහිදෙන සුවඳ ලස්සන ඒකේ නැහැ. ඒ නිසා කොයිතරම් මේ භවන වගේ ගෙවල් දොරවල් හදාගෙන හිටියත් කොයිතරම් යාන වාහන වල ගියත් ඒ ගෙදර කවුරු හරි දුෂ්ටයි නම් නපුරුයි නම් ඒ ගෙවල් වල තියෙන සැනසෙල්ල වාස්ප වෙලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා පීඩාව නැතුව ඉන්න. මම දැක්ක නෙත්තිප්ප කරන්නේ තියෙනවා පීඩාවක් නැතුව වාසය කරනවා නම් ඒක තමයි කිව්වා මෙස්සිත. ද්වේෂී නැති හිත. ඒ කියන්නේ මෛත්‍රියෙන් වාසය කරන අයට පීඩාවක් නැතුව වාසය කරන්න පුළුවන්. තරහින් ඉන්න කෙනාට තරහින් ඉන්න වෙලාවට කන ළඟ මధుරෙක් වුන් ගෑවත් ඒකත් පීඩාව. ඒ ද්වේෂය නිසා. ඉතින් ඒ නිසා මේ කල්පනා කරන්නට ඕන මෙස්සිත කියන එක දැන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම දුෂ්ටකම දුරු කරගන්න එක තරහ දුරු කරගන්න එක විතරක් නෙවෙයි මෛත්‍රියේ තියෙන ආනිසංස කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා මේ මෙස්සිතේ හිත එකඟ කරලා මේ මෛත්‍රියෙන් වාසය කිරීම කොයිතරම් ආනිසංසද කියනවා නම් මේ ලෝකයේ තියෙන වෙනත් පින්කම් මෛත්‍රී චේතෝ විමුක්තියෙන් 16න් පංගුවක් තරම්වත් වටින්නේ නැහැ කිව්වා. කියන්නේ අපි ලොකුවට දවස් ගණන් මාස ගණන් මහන්සි වෙලා කරන පින්කම් වලට වඩා විපාක ආනිසංස වැඩි මෛත්‍රී භාවනාව වඩන එක. ඒකයි බුදුරජාණන් වහන්සේ සංඝයාට වදාලා පින්වත් මහණෙනි අසුරු සෙනක් ගහන මොහොතක් මෙස්සිත වඩනවා නම් ඒ භික්ෂුව මිනිසුන්ගේ දානෙට ණය වෙන්නේ නැහැ කියලා.
ඒ තරම් මෛත්‍රියේ තියෙන ආනිසංස. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මෛත්‍රී සිතක් තියෙන කෙනෙකුට අමනුෂ්‍යව කරදර කරන්න ආවොත් හරියට ඒ අමනුෂ්‍යයාට වෙන්නේ දෙපැත්ත කැපෙන කඩුවක් නවන්න හදනකොට ඒ වැඩේ කරන්න යන කෙනාම පීඩාවට කැපීමට ලක් වෙනවා වගේ අර මෛත්‍රී සිතක් තියෙන කෙනෙකුට හානියක් කරන්න ගියොත් එහෙම ඒ අමනුෂ්‍යයාමයි ඒකෙන් පීඩාවටපත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිතර නිතර වදාලා පින්වත් මහණෙනි මිස්සිත වඩන්න. මෛත්‍රියෙන් වාසය කරන්න කියලා. මතක තියාගන්න පින්වත්නි මිස්සිත අයිති සම්මා සංකල්පයට. ඇයි නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. එතකොට අව්‍යාපාද සංකප්පනේ කියන්නේ තරහ නැති සංකල්පනානේ මෛත්‍රී සිත කියන්නේ. ඒකයිති සම්මා සංකල්පයට. එතකොට සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන කාරණා දෙක ආර්ය අෂ්ටාංග මාර්ගයේ අයිති ප්‍රඥාවට. සීල සමාධි ප්‍රඥාව වශයෙන් බෙදුවොත් ප්‍රඥාවටයි අයිති. මෙස්සිත වඩන කෙනාගේ ඒ මෛත්‍රී සිත ඔහු ප්‍රඥාව පුරුදු කරන ශ්‍රාවකෙක් බවට පත් කරනවා. සීලියත් ඉක්මවා ගිය, සමාධියත් ඉක්මවා ගිය ප්‍රඥාව වඩන කෙනෙක් බවට පත් වෙනවා. ප්‍රඥා ස්කන්ධයටයි මෙස්සිත අයිති. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සෝභමාන වෙනවා මේ මෛත්‍රී. ඉතින් මම දැක්කා මේ විස්තර තියෙන මේ ජාතක කතාවල එහෙම එක තැනක තියෙනවා මිත්තා රහිත පෝසේන නත්ති පාපං අකාරිය. මෛත්‍රී නැති හිතකට කරන්න බැරි පාපයක් නැහැ. මිත්තා සහිත පෝසේන නත්ති පුඤ්ඤං අකාරිය. මෛත්‍රිය තියෙන හිතකට කරන්න බැරි පිනක් නැහැ. ඕනම පිනක් කරන්න පුළුවන් මිස්සිත තියෙන කෙනාට. දැන් හොඳට බලන්න අපිට සෑයක් මල් වලින් සරසලා පූජාවක් කරන්න පුළුවන්. නමුත් ওই පින්කම කරනකොට ඒ අතරතුර කී ගමනක් තරහ ගන්නවාද? ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ වදාලා මේ හිතේ දුෂ්ටකම් දුරු කරන, ක්‍රෝධ නපුරු කරකස බව දුරු කරන මේ මෙස්සිත. යම්කිසි කෙනෙක් වඩනවා නම් යානාවක් වගේ පිහිටලා නිතර ඒට ආසාවෙන් මිස්සිත වඩනවා නම් ඒකා දසානිසංසා පාටිකංකා ආනිසංස 11ක් එයා කැමති විය යුතුයි. ඒ කියන්නේ ආනිසංස 11ක් එයාට ලැබෙනවා. ඒ පළවෙනි ආනිසංසය තමයි සුඛං සුපති සුවසේ නිදා ගන්නවා. තරම සුවසේ මේ ලෝකේ කී දෙනෙකුට මේ සුව නින්දක් නැද්ද? බෙහෙත් වලින් සමහර අය නිදා ගන්න. නිදා ගන්න ගිහිල්ලා කොයිතරම් යුද්ධයක්ද නිදා ගන්න. මේ මෙස්සිත බහුල කෙනාට සුවසේ ඇස් දෙක පියාගත්ත ගමන් සුවසේ නින්ද යනවා. මට මතකයි ඔය ළඟදීන් ඔය ප්‍රසිද්ධ කෙනෙක් එයා ප්‍රකාශයක් කරලා තිබ්බා. එයාගෙන් අහනවා එයා ලෝකේ මොකටද කැමති? එයා කියනවා මට හොඳට නිදා ගන්නයි. කන දේ හොඳට දිරවන්න තියෙනවා නම් ඒ ඇති මට මේ ලෝකේ කියලා. ඒ කියන්නේ යාගේ ලෝකේ වටිනාම දේ විදිහට පේන්නේ ඒක. ඒ හේතුවයි හොඳ නිින්දක් නැහැ. හොඳ නිින්දක් නැහැ. ඒ නිසා හොඳ නිින්දක් ලැබෙනවා. මේ සුවසේ නිදා ගන්න පුළුවන් වෙනවා මෙස්සිතින්. ඊළඟට දැන් මෙස්සිත කියනකොට මොකක්ද මේ මෙස්සිත? මෙස්සිත කියන්නේ හිතවත්කම පතුරනවා. කියන්නේ සුවපත් වේවා කියලා තරහ ගන්න නැති හිත. දැන් මට කෙනෙක් මොන ගැහුණා එයා මෛත්‍රිය වඩන්න මේ විදිහට. ඒ කියන්නේ එයාගේ ජීවිතේ කරපු පින්කම්, එයා කරපු හොඳ වැඩ ඔක්කොම සිහි කරනවා. සිහි කරලා ඒකට එයාට ගොඩාක් සතුට උපදිනවානේ. අන්නේ ප්‍රීතියෙන් එයා අනේ මේ මං කරගත්ත පිනෙන් මං කරගත්ත කුසලේ අනේ මේ gedare ඉන්න අය සුවපත් වේවා, සුවපත් වේවා. ලෙඩක් දුකක් කරදරයක් පීඩාවක් නොවේවා, සුවපත් වේවා, සුවපත් වේවා කියලා මෙසිත වඩනවා. ඒතර අර ප්‍රීතියෙන් ඒක කරන්නේ. අනේ අපේ ගෙදර අය වගේම මේ ගමේ ඉන්න අයත් සුවපත් වේවා, බාහිර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සාන්ත සුවයටපත් වේවා, සුවපත් වේවා කියලා. ඊට පස්සේ මේ පලාතේ සිටින
ඊළඟට මේ රටේ සිටින මේ ලෝකයේ සිටින සෑම ලෝකයකම සිටින සියලුම සත්වෝ සූපත් වේවා. සූපත් වේවා. සූපත් වේවා කියලා. එතකොට එක එක පියවර වශයෙන් ගෙදර, ඊට පස්සේ ගම, නගරය, පළාත, රට, ලෝකේ, සියලු ලෝක, සියලු සත්වෝ මේ විදිහට වඩන මෛත්‍රී භාවනාවට කියනවා මහග්ගත තෙච්චේතෝ විමුක්තිය කියලා. තව මෛත්‍රී භාවනාව වඩන ක්‍රමයක් තියෙනවා. ඒකට කියනවා අප්පමාන චේතෝ විමුක්තිය. අප්පමාන චේතෝ විමුක්තිය කියන්නේ දිශා වශයෙන්. උතුරු දිශාවේ සිටින කෙනෙකුට උතුරු දිශාව ඉවර වෙන තැනක් නැහැ. උතුරු අනු දිශාවේ සිටින. දකුණු දිශා, දකුණු අනු දිශා, බටහිර අනු දිශා. මේ විදිහට දිශා 8ම ඊළඟ උඩ දිශාවේ යට දිශාව. සෑම දිශාවකම වාසය කරන සියලුම සත්වයෝ කියලා එකින් එක වෙලාව අනුව මීට මෙසිත වඩනවා. එයාගේ දැන් මෙසිත වඩලා දැන් එයාට මෙසිත වැඩෙනවා. දැන් ඒ උනාට එයා දිශා ටික සිහි කරලා ඉවරයි දැන්. එතකොට එයා කරනවා සියලුම සත්වයෝ සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත්. පැය ගණන් ඉන්නවා මෙසිතේ. යාගේ සිත කයි සැහැල්ලු වෙලා යනවා. මෛත්‍රියම පතුරවනවා. ඉතින් මෙසිතෙන් ඉන්නවා. අම්මෝ සමහර ගෙවල් වල අම්මලා ඉන්නව තරහ ගන්නෙම නැහැනේ. සමහර මේ උපාසකාව කියපු අවස්ථා තියෙනවා අපේ අම්මා අවුරුදු 80ක් හිටියා තරහ ගත්ත දවසක් දැකලා නැහැ. ඊළඟට ගෙවල් වල රණ්ඩු සරවල වුණට යා බිම් බලා ගන්න එතනින් එහාට වචනයක් කියලා නැහැ. සමහර දරුවෝ කියනවා අපි කවදාවත් අම්මට සැරට කතා කරපු දවසක් මතක නැහැ. අමුතු ජීවිතේ ඉතින්. හරි සුන්දර ජීවිත. තරහ ගන්න නැති ජීවිත. ඉතින් ඒ නිසා දැන් ලෝකේ මෛත්‍රියට නෙමෙයි පිදුම් ලබන්නේ. ලෝකේ පිදුරුනම තරහයි. ඔහොම ඉඳලා හරියන්නේ ණය වුණත් පෙනේ උපන්න ඕන. එතකොටයි ළඟට එන්නේ නැත්තේ. නැත්නම් ඔයා හැම වෙලාවෙම ඉවසගෙන ඉඳලා ඔයා නිකන් නෝන්ජල් වෙනවා. බලන්න පොඩ්ඩක් සැරට කියලා ওই ප්‍රශ්නේ එකපාරම විසඳෙනවා. කියලා අර සැර කියන එකට, තරහ කියන එකට පිදුම් ලබනවා. තමනුත් සමහර වෙලාවට මේ ලෝකෙත් හැදිලා තියෙන්නේ ඒ විදිහටනේ. සැරට කියපු ගමන් ඕන එකක් වැඩක් කරලා දෙනවා. එතකොට කියනවා සැරට කතා නොකර බෑ කියලා. ඒ වුණාට අපි එහෙම හිතුවට සැර පිදුම් ලැබිය යුතු නැහැ. නපුර පිදුම් ලැබිය යුතු නැහැ. ද්වේෂය පිදුම් ලැබිය යුතු නැහැ. අනේ ඒ වෙලාවේ මට තරහගේ වැඩේ කෙරුණාට මට ඒ වෙලාවට තරහ ගියා. හරි නෑ ඒක. දුර්ලභ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ කිලිටි කරගන්න හොඳ නෑ. ද්වේෂයෙන්. ඉතින් ඒ නිසා මේ හරියට මෙසිත ওই විදිහට වඩනකොට එයා සුවසේ නිදා ගන්නවා. සුඛං සුපති. සුඛං පටිපුජ්ජති. හරියට සුවසේ හැරෙනවා. වෙලාවට සුවසේ ඇඹරෙන්නේ නැතුව, ඈලි මෑලි නැතුව මේ මෙසිතේ ආනිසංස. මෙසිත නැතිවීමේ ආදීනව මේ ලෝක සත්‍ය කොයිතරම් විපාක විඳිනවද මෙසිත නැතිවීම නිදා ගන්න යද්දිත් අවදි වෙද්දිත්. ඒ කියන්නේ සෑම දවසකම නිදා ගන්නවනේ. ඒ කියන්නේ මෙසිත නැති වුණොත් හැම දවසකම මෙසිත නැතිවීමේ විපාක ඔහු විඳිනවා. නපාපකං සුපිනම් පස්සති. පාපී සිහින පේන්නේ නැහැ ඔහුට. මේ බය වෙලා දාඩිය දාලා නැගිටින කෑකොස්සන් ගහන නින්දෙන් කිඳිරි ගාන ඒ වාගේ නපුරු සිහින ඔහුට පේන්නේ. නපුරු සිහින පේන්නේ නැති එක කොයිතරම් හොඳද? නපාපකං සුපිනම් පස්සති. කියන්නේ සිහිනයක් වුණත් ජීවිතේට බලපානවා පින්වත්නි. දැන් උදාහරණයක් ගත්තොත් එක රහතන් වහන්සේ නමක් දිවසින් බලනවා ආපස්සට. මම මොකද්ද කරලා තියෙන පින කියලා. ඒකට පේනවා එක්තරා ජීවිතයක බොහෝ පෙර අවුරුදු කල්ප බොහෝ පෙර ඔහු සිහිනෙන් බුදුරජාණන් වහන්සේ දැකලා. එයා නැගිට ගමන් පුදුම ප්‍රීතියක්, පුදුම සතුටක්. සිහිනෙන් බුදු කෙනෙක් දැකලා ප්‍රීතියෙන් වාසය කරපු පිනට ගෞතම බුද්ධ ශාසනය අරහත්ත්වයට පත් වුණා. එහෙනම් හීන වලින් නැගිටලා
ඒ ගැන පසුතැවෙන එකකින් බය වෙන එකිනුත් කර්ම සකස් වෙනවානේ. එහෙනම් නපාපකං සුපිනම් පස්සති කියපු කාරණාව කොයිතරම් හොඳ කාරණාවක්ද? යහපත් කාරණාවක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා සුඛං සුපති සුඛං පටිපුජ්ජති නපාපකං සුපිනම් පස්සති. ඊළඟට මනුස්සානම් පියෝ හෝති. මනුස්සයන්ට ප්‍රිය වෙනවා කියන එක ලේසි දෙයක්ද කියන්නකෝ. මේ මිනිසුන්ගේ චාටු කතා, ඊළඟට හුරතල් කතා, ඊළඟට මේකප් කරන ඒවා, රූපලාවන්‍ය, ඊළඟට මේ ඔක්කොම තියෙන මනුස්සයන්ට ප්‍රිය වෙන්න නේද? ඊට පස්සේ මිනිසුන්ට ආධාර උපකාර කරනවා. දැන් ওই ඡන්ද කාලේට මනුස්සයන්ට ප්‍රිය වෙන්න අරක දෙන්නම් මේක දෙන්නම් කියලා පච ටොංගනම් බෙදා හරින්නේ මනුස්සයන්ට ප්‍රිය වෙන්න නේද? එතකොට මේ මනුස්සයන්ට ප්‍රිය වෙන්න අනිත් අය කොච්චර දේවල් කරනවද? සල්ලි කොච්චර වියදම් කරනවද? බුදුරජාණන් වහන්සේ වදාලා මිස්සිතේ ආනිසංසය තමයි මනුස්සානම් පියෝ හෝති. මනුස්සානම් පියෝ හෝති. ඉතින් ඒ නිසා දැන් Tamanට සතුරෙක් ඉන්නවනම්, ඊළඟට Tamanට අමනාප අප්‍රිය කෙනෙක් ඉන්නවනම් එයාව අරමුණු කරගෙන මිස්සිත වඩන්න. ඒක සාමාන්‍යයෙන් ඒ නපුරු කෙනෙකුට තරහ කෙනෙකුට මිස්සිත වඩන එක ගොඩාක් යෝග්‍ය වෙනවා. ඒක එකපාරම එයාව අරමුණු කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ මිස්සිත වඩලා Tamanට ගොඩාක් Taman ආදරය කරන හිතවත් අයට මිස්සිත වඩලා අවසානයේ මේ මිස්සිත ඒ විදිහටම වඩන්න ඕන අර නපුරු කෙනාට. මුලදීම පටන් ගත්තොත් එපා වෙනවා. හිත පිහිටන්නේ. ඊට පස්සේ දැන් ওই වගේ සිද්ධියක් වෙලා තියෙනවානේ අනගාരിക ධර්මපාලතුමාව හිරේ දාන්න මේ ලංකාවෙන් ලියුම් යවලා ඊට පස්සේ හිරේ දාන්න පොලිසියෙන් අරහින් එනකොට එතුමාට ආරංචි වෙලා තියෙනවා දැන් පොලිසියෙන් එහින් පිටත් වුණා මේ ධර්මපාලතුමා හිරේට ගෙනියන්න කියලා. ඉතින් එතුමා ළඟ තිබිලා තියෙනවා පොලිසියේ ප්‍රධානියාගේ පින්තූරයක්. ඉතින් ධර්මපාලතුමා මේස උඩේ පින්තූරේ තියලා ඒක දිහා බලාන එක දිගට මිස්සිත වඩලා. පොලිසියෙන් ආවා. ඇඟටවත් අත තිබ්බේ නැහැ. ඔහෙව ගෙනියන්න හිතෙන්නේ නැහැ. නමුත් නිවාස අඩස්සියට දානවා කියලා නිවාසේ සීල් කරලා, ඒ කියන්නේ ගෙදර ඉන්න පුළුවන්, එළියට යන්න බෑ. ඒ විදිහට ගියා. මිස්සිතේ දැන් ධර්මපාලතුමා කියන්නේ හරි ආවේගකාරී කෙනෙක් නේ. එතුමත් මොහොතක් වඩපු මිස්සිතේ විදිහට විපාක දුන්නානේ. ඒ නිසා මිස්සිත තරහ නපුරු Tamanට නිතර කරදර කරන අය, කාගෙන් හරි Tamanට නිතර පීඩාවක් එනවනම් එයාව අරමුණු කරන එක දිගට මිස්සිත වඩන්න නැත්තම්. නමුත් ආත්පසින් වෙනස් දෙයක් නෙවෙන්නේ. එයාව මතක් වෙන ගානේ තරහ යනවනේ. එයාව මතක් වෙන ගානේ පීඩාව එනවනේ. නමුත් ඔහුව තනියෙන් අරමුණු කරගෙන මිස්සිත වැඩුවොත් එහෙම ඒ ප්‍රශ්නේ උඩු යටිකුරු වෙනවා. කරලා බලන්න. ඊළඟට ওই ගෙවල් වල තියෙනවනේ ස්වාමියා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයි, බිරිඳ වෙන කෙනෙක් එක්ක සම්බන්ධයි. ওই සම්බන්ධතා නිසා පවුල් අවුල් වල ගිනි ගන්නවනේ. මම එක උපාසිකාවකට ඕකට උපදේශයක් දුන්නා. රුවන්වැලි මහසෑය ළඟට ගිහිල්ලා මහසෑය ආනුභාවයේ සිහි කරලා, බුදුගුණ සිහි කරලා ඊළඟ මිස්සිත වඩලා අර නපුරු ඒ ස්වාමියාත් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා කියලා සැක කරන කෙනා තම මිස්සිත වඩලා අවසානයේ මේ පවුලට මැදිහත් නොවි මේ ප්‍රශ්නේ විසඳෙන විදිහට මිස්සිත වඩන්න ආරමුණු කරගෙන කියලා කිව්වා. අනේ ඕකනම් බෑ ආන්දරනේ මට කරන්න ඕකි මට පෙන්වන්න බෑ කියලා. ඒ කියන්නේ Tamanda කෙනෙක් අයහපතක් කළොත් ඊළඟ විසඳුම විදිහට මේ ලෝකයට තියෙන විසඳුම තමයි තරහ, අමනාපේ, වෛරය, පරිගැනීම. ඒ සතුරාගේ බිඳ වැටීම ඉදිරියේ හිත සතුටු වීම. ඒක තමයි ලෝකේ තියෙන්නේ. නමුත් මේ වාගේ සැඩ පහරක ලෝකයක යද්දී කෙනෙක් මෙසිත වඩනවා නම් එයා තමයි උඩුගම්බලා යන්නේ. එයා යන්නේ උඩුගම්බලා. ඊට පස්සේ තියෙනවා මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති. අමනුස්සයන්ට ප්‍රිය වෙනවා කියන එක ලේසිද කියන්නකො. අමනුස්සයන්ට ප්‍රිය වෙන්න නේද බාහිරව පූජා තියෙන්නේ. දේව පූජා තියන්නේ.
කොයි මුරුතෙන් පූජා තියන්නේ. කොච්චර පූජාවල් තියෙනවද කියලා බලන්න. මේ දේව පූජා, අමනුෂ්‍යයන්ට යක්ෂ පූජා, නාග පූජා, බාහිරව පූජා, මේ ඔක්කොම දෙවියන්ට ප්‍රිය වීම පිණිස. ඒ කියන්නේ දෙවියන් හිතවත් කර ගැනීම පිණිස. අමනුෂ්‍ය ලෝකේ හිතවත් කර ගැනීම පිණිස. එතකොට මේක මෙච්චර පූජා ගොඩක් තියා මිනිස්සු අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙන්න හිතනවා. නමුත් මෙසිතින් අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. ඒක මෙසිතේ ආනිසංශය. හොඳට බලන්න අමනුෂ්‍ය ප්‍රශ්න තියෙන අය නිතර තරහා යනවා. අමනුෂ්‍ය ප්‍රශ්න තියෙන අයට මෛත්‍රියෙන් ඉන්න අමාරු. හේතුව මෙසිත වඩන්න අර කෙනාට ඉන්න බැරුව යනවා. ඒ නිසා අමනුෂ්‍ය බලවේගයක් කෙනෙකුට ආවොත් ඊළඟ අනිවාර්යෙන් ගෙදරට අමනුෂ්‍ය බලවේගයක් වැඩ කළොත් ඒ ගෙදර ඉස්සල්ලාම නැති වෙන්නේ මෛත්‍රිය. එකිනෙකා තරහ ගන්නවා, බැන ගන්නවා, රණ්ඩු වෙනවා, සමගිය නැති වෙලා යනවා. ඒ හේතුව තමයි අමනුෂ්‍යයන්ට රඳින්න පුළුවන් පරිසරය. මෙසිත තියෙනවා නම් ඒ මෛත්‍රිය තුල රඳින්න බෑ. ඒ නිසා කෝටියක් කරදර කෝටියක් කංකටළු මැද මෛත්‍රියෙන් ඉන්න පුළුවන් වුණොත් ලිහි යනවා අර ප්‍රශ්නේ. ලිහි යනවා. ඊළඟට අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා කියන එක සුළු දෙයක් නෙවෙයි. ඊළඟට දේවතා රක්කන්ති. දෙවියෝ රකින්න කොයිතරම් පූජාවල් තීතිය දෙවියන්ට බාරහාර වෙවි ආරක්ෂාව ඉල්ලනවාද යන්ත්‍ර දානවාද දේව ආරක්ෂාව ගන්න. මෙහින් ඉන්දියාවේ යනවා දේව ආරක්ෂාව ගන්න. කෝටි ගණන් වියදම් කරලා පූජාවල් තියනවා දේව ආරක්ෂාව ගන්න. මෛත්‍රිය තියෙන කෙනාව දෙවියෝ රකිනවා. දේවතා රක්කන්ති. ඊළඟට මොකවන්නෝ විප්පසීදති. මුහුණ ලස්සනයි. නිකන් ඉබේ මේකප් එක එනවා. ඒතර මේ මෝන ලස්සන වෙනවා කියන්නේ සුදු පාට කරන එක නෙමෙයි. ඒ මෝන දැක්කම බලන්න හිතෙනවා. කතා කරන්න හිතෙනවා. ප්‍රියමනාපයි. මෙසිත. ඔය සමහර තරහ ගන්න නැති මේ ගම්වල අම්මලා ඉන්නවා. හරි ඒ අම්මලා හරි හැඩයි. ඒ අය දැක්ක ගමන් අම්මලා කියලා හිතෙනවා. කතා කරන්න කැමැති. සමහර තාත්තලාත් ඉන්නවා. තරහ ගන්න ඉවසීමෙන් යුක්තයි. හරි හොඳයි. ඒ අය ඇසුරු කිරීම ප්‍රිය උපද්දවනවා. ඊතර මුඛවන්නෝ විප්පසීදති. මුහුණ ලස්සන වෙනවා. මුහුණ ලස්සන වෙනවා. නහස අග්ගින් වා විසං වා සත්තං වා කමති. වස විසින් අවියායුධ වලින් ගින්නේ හානි වෙන්නේ නැහැ ඔහුට. මෛත්‍රී. ඒකනේ අර උත්තරා උපාසිකාවගේ ඔළුවට උණු තෙල් වක් කරද්දී ඇඟ පිච්චුන්නේ නැහැ. ඊළඟට සංකිච්ච රහතන් වහන්සේට කඩුවෙන් ගහද්දී උන්වහන්සේගේ මෙසිතේ බලන් කඩුව ඇඹරිලා කියන්නේ. අනේ රහතන් වහන්සේලාට උත්තරා උත්තමාවිය මාර්ගඵලලාභී. ඒ ඇත්තු ගැන කවර කතාවද ඒ ඇත්තන්ගේ මෛත්‍රිය? පින්වත්නි, එක මිනිසෙක් වහු පැටියට කිරි දීදී ඉන්න අම්මට පිහියෙන් ගැහුවා. එතකොට ඒ අම්මා ඒ එළදෙන වහු පැටියට කිරි දෙන ගමන් ඇඟලෙව කකා හිටියේ. අර ගහපු පිහිය වැදුන්නේ නැහනේ. ආයුධය වැදුන්නේ නැහනේ. ඒකට හේතුව තමයි කියනවා. ඒ විලාවේ තමාගේ දරුවා ගැන තිබ්බ මෙසිත. ඊළඟට මේ සිංහල ජාති ආරම්භය අර සිංහයාට විදින ඊතල වැදුන්නේ නැහනේ. පුත්‍රයාට තිබ්බ සෙනෙහස නිසා. මෙසිත කියන්නේ අවියාවුද වදින්නේ. වසවිස අහුවෙන්නේ නැහැ. මෙසිත බහුලව තියෙනවා නම් හදිහෝනියන් අහුවෙන්නේ. දුන මේ නිතර තරහ ගන්න ක්‍රෝධයෙන් අපුරුකමෙන් දුෂ්ටකමෙන් ඉන්න එකේ විපාක අපිම විඳිනවානේ. ලෝකයා කෙසේ වෙතත්. ඒව ගැන අනිත් අය කතා නොකලත් අපි විඳිනවානේ. අනේ මේ ලෝක සත්‍යය මෙසිතෙන් වාසය කරත්වා. ඊළඟට තියෙනවා අසම්මුල්ලෝ කාලං කරෝති. සිහි මුලා වෙන්නේ නැහැ මැරෙනකොට. කොයිතරම් මිනිස්සු දොඩ වෙලා බය වෙලා කෑ ගහලාද මැරෙන්නේ.
සිහි මුලා වෙන්නේ. මිත්‍සිත තියෙන කෙනා. උත්තරින් අපටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකෝපුගෝ හෝති. ඉතින් මාර්ගඵල ඉහළට මාර්ගඵල දියුණු කිරීමක් එහෙම නැත්නම් අරහත්ත්වයටපත් වීමක් සිද්ධ නොවුනොත් ඔහු කය බිඳලා මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකයේ උපදිනවා. මිස්සිත බ්‍රහ්ම ලෝකයේ උපදිනවා. දැන් බලන්නකො කාන්තාවන් නිම්මාන රතියේ උපදින්න ඈට තියෙන වත මේ පුබ්බුට්ටායිනි පච්චා නිපාතිනි මනාපචාරිනි පියවාදිනි මේවයි ගොඩාක් වත් පුරන්න එපේ ස්වාමියා කෙරෙහි එයාට නිම්මාන රතිය උපදින්න. ගොඩාක් දේවල් ඉවසන්න එපේ මුළු ජීවිත කාලෙම. පින්වතුනි මෙස්සිතෙන් වාසය කරන කෙනා නිම්මාන රතිය නෙවෙයි බඹලුවා කියන්නේ. අද කාලේ චාතුම් මහරජික ඉපදෙන එක ලේසි නෑ. තාවතින්ස යාම ලෝක ගැන කවර කතාවද තුසිතාදී. ගොඩාක් මැරෙන මිනිස්සු සතර අපායවල උපදින්නේ ඇයි මේ කොරෝදෙන් වෛරයෙන් මාන්නෙන් දුස්සීලකමින් ඊළඟට නිന്ദා අපහාස ගැරහුම් එක්කනේ මිනිස්සු මැරෙන්නේ. ගෙවල් වල අරුබුද නඩු අදි වුණියන් මේවා මැදනේ මිනිස්සු මැරෙන්නේ. ඉතින් ඒ වාගේ ලෞකික කෙනෙක් බඹලෝ උපදිනවා කියන එක නම් සිතාගත නොහැකි. සිතාගත නොහැකි. කල්ප ගණන් ආයුෂ තියෙනවා ඒ බ්‍රහ්ම ලෝකේ මෛත්‍රියෙන් උපදින අය. ඒ නිසා මේ කාම ලෝකයේ තියෙන සියලු දුක්ඛන්දර, කාම දැවිලි, කාම පිපාස ඊළඟ අපි මේ මුහුණ දෙන සියලු ප්‍රශ්න කාම ලෝකයේ මුහුණ දෙන ප්‍රශ්නනේ. මේ ඔක්කොම ප්‍රශ්න ටික නැති කරලා දානවා මෛත්‍රියෙන් ඇතිවෙන මේ භවයත් එක්ක. එතකොට යා මේ සිත වඩපු කෙනා චතුරාරි සත්‍ය ධර්මය අහලා සත්පුරුෂ ඇසුරත් එක්ක ඒවා දියුණු කරනකොට එයාගේ හිතේ ඇතිවෙන එකඟ බවත් එක්ක එයාට ආර්ය සත්‍ය විමසන්න ධර්මයේ වටහා ගන්න කොයිතරම් උපකාරයක් ලැබෙනවද? එතකොට එයා සද්ධා සීල සුත තියාග ප්‍රඥා කියන ගුණධර්මات දියුණු කරන නිසා එයාට මෙසිතින් ලැබෙන උපකාරයනොත් එයාට ඉදිරි මාර්ගඵල අවබෝධයකටත් යන්න පුළුවන්. සසර දුකින් නිදහස් වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ සිත් තුල තියෙන නපුරුකම් දුෂ්ටකම් ඊළඟට තරහා යන ගතිය නොසන්සුන් ගතිය කීකරු නැති ගතිය කෙලෙහි ගුණ නැති ගතිය මේ වාගේ හිතේ තියෙන දුෂ්ට පරිසකම් දුරු කරලා ඒ ඔක්කොම කසට හොදලා දානවා මෛත්‍රිය නැමැති දිහධාරයෙන්. මෛත්‍රිය නැමැති දිහධාරයෙන්. ඒ නිසා සියලු සත්වයෝ සුවපත් වේවා කියලා සිහි කර කර ඉන්න නැත්තම් කොයිතරම් හොඳද? මේ සිත හිතවත් බව පතුරවන්න නැත්තම් කොයිතරම් හොඳද? ඒ නිසා ඔබත් ඔබගේ ජීවිතය සුවපත් කරගන්න. ඔය ආනිසංස ලබන්න. අපි කාටත් මෙසිතම දියුණු කරගන්න වාසනාව ලැබේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා.